නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් ධර්ම දානය සිද්ධ කරන්නේ 2022 මැයි මාසයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පින්වත් කලාන් වීරබද්දන පුතාට ඒ පුතාගේ ජන්මදිනය අද දවසට යෙදී තිබීමත් මුල් කරගෙන ඒ පුතාගේ අධ්‍යාපන කටයුතු විභාග කටයුතු කිසිම කරදරයකින් බාධාවකින් පීඩාවකින් තොරව සුවසේ සාර්ථකව සිදු කර ගැනීමට මේ පින ආශිර්වාදයක් වෙත්වා. පුතාගේ කායික මානසික නිදුක් නිරෝග සුවපත් භාවය පිණිස මේ පින හේතු වෙත්වා. නිරතුරුව ජීවිතයට කලන මිතුරු ඇසුර ලැබීම පිණිසම පුතාට මේ පින ආශිර්වාදයක් වෙත්වා කියන අදහසින් ගල්කිස්සේ පදිංචි පින්වත් ධම්මික වීරබද්දන මහත්මයා විසිනුයි අද දවසේ මේ ධර්ම දානමේ පින්කම මේ විදිහට සිද්ධ කරන්නේ. ඉතින් අද දවසේ මා කල්පනා කළා මේ උතුම් සද්ධර්ම දේශනාවේදී මූලිකව තරුණ වයසේ ඉන්න දරුවන්ට තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් බොහෝම වැදගත් වටින හිත්වල තැන්පත් කරගත යුතුම කාරණාවක් සිහිපත් කරලා දෙන්න. ඒක තරුණ දරුවන්ට විතරක් නොවේ, හැම දිනාට. සාමාන්‍ය පෙළ විභාගයේ වගේ කඩයිම් විභාග සිදු කරද්දී දරුවන්ගේ ජීවිතවල নানা ප්‍රකාර ඉලක්ක තියෙනවා. එක එක ඉලක්ක මේ දූලා පුතාලාගේ ඇති. ඒ ඉලක්ක අතර ඇති වෛද්‍යවරු වීමේ ඉලක්ක, ඉංජිනේරුවරු වීමේ ඉලක්ක, වෙනයම් සමාජයේ එක එක තරාතිරම් වලට යන්න ඕන කියලා ඉලක්ක ඇති. ඒ ඉලක්ක අතරට පින්වතුනි, පින්වත් දරුවනි, මං අද හැම දිනාට ඇති කරගත යුතුම ඉලක්කයක් ලබා දෙන්න හිතුවා. ඒ ඉලක්කය තමයි හැම කෙනෙක්ම ආසා කරන්නේ ඒ ඉලක්කෙට. හැම කෙනෙක්ම හිතේ ඇති කරගන්න ඒ ඉලක්කය ඒ තමයි මං සත්පුරුෂයෙක් වෙනවා කියන ඉලක්කය. මේ ලෝකේ වෛද්‍යවරු ඕන තරම් ඉන්නවා. හැබැයි සත්පුරුෂ වෛද්‍යවරු ලේසියෙන් හොයන්න නැහැ. මේ ලෝකේ ඉංජිනේරුවරු ඕන තරම් ඉන්නවා. සත්පුරුෂ ඉංජිනේරුවරු හොයාගන්න අමාරුයි. මේ ලෝකේ ව්‍යාපාරිකයෝ ඕන තරම් ඉන්නවා. සත්පුරුෂ ව්‍යාපාරිකයෝ හොයාගන්න අමාරුයි. සත්පුරුෂයා හරි දුර්ලභයි. සත්පුරුෂයා කියන්නේ කෙබඳු කෙනෙකුටද? සත්පුරුෂයාගේ තියෙන විශේෂ ලක්ෂණය. ඒ විශේෂ ලක්ෂණය තමයි සත්පුරුෂයාට මුල මතකයි. සත්පුරුෂ තැනැත්තාට මුල අමතක වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්පුරුෂයා සතුව ලක්ෂණයෝ දෙකක් තිබේ. කතඤ්ඤෝ, සත්පුරුෂයා තමන්ට උපකාර කළ කෙනා දන්නේය. කතවේදී, සත්පුරුෂයා තමන්ට උපකාර කරපු කෙනා සම්බන්ධයෙන් නිරතුරුව සිහි කරන්නේය.
කෙලෙහි ගුණ දන්නා බවත් කෙලෙහි ගුණ සිහි කරනා බවත් තමයි සත්පුරුෂකම කියලා කියන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතවල ආන්ගේ ඉලක්කේ තැන්පත් කරගන්න හැම පින්වතෙක්ම හැම පින්වත් දරුවෙක්ම ආසා කරන්න ඒ ඉලක්කෙට. ඇතින්ම මිනිසෙකුගේ ජීවිතයේ ඒ මුල මතක තිබීම කියන එක තියෙනවා නම් ඒ මිනිසයා ලස්සන මිනිසෙක්. එයාගේ තරාතිරම මොකක් වුණත් ඒ මිනිසයා සොඳුරු මිනිහෙක්. එනිසා හැම කෙනෙකුම ආසා කළ යුතු ඉලක්කයක් ජීවිතය සම්බන්ධයෙන් මං කෙලෙහි ගුණ දන්න, කෙලෙහි ගුණ සිහි කරන, මට උපකාර කරපු අය සම්බන්ධයෙන් මට මේ විදිහට උදව් කළා කියන සටහන මකාගන්නේ නැති ඒ බඳු කෙනෙක් වෙනවා කියලා හිතන්න. තමන්ට මේ මනුස්ස ලෝකයට එනකොටම උදව් උපකාර කළේ, මනුස්ස ලෝකයට එන්න වරම දුන්නේ, මනුස්ස ලෝකයට එන්න අවස්ථාව දුන්නේ අම්මා තාත්තා දෙන්න. මව් කුසේ පිරිසිඳ ගන්න කාලේ අපි අන්ත අසරණයි. අම්මා තාත්තා දෙන්නට ඕන තරම් අවස්ථාවක් තිබුණා අපිට මේ ලෝකයට එන්න නොදී ඉන්න. එහෙම සිදුවීම් කොච්චර වෙනවද? මේ තප්පරේ පවා, මේ ගත වෙන තප්පරේ පවා, මේ මොහොතේ පවා මේ ලෝකයට එන්න හදන දරුවෝ කී දෙනෙක් අම්මා තාත්තාගේ ක්‍රියාකාරකම් නිසා මේ ලෝකේ යනවද? අපේ දෙමව්පියෝ, අපේ අම්මා තාත්තා දෙන්න අපි මව් කුසේ පිළිසඳ ගත්තා කියලා දැනගත්ත සනේ ඉඳලා අපට ආදරය කළා. අපිව රැක්කා. ස්ත්‍රියක්ද දන්නේ නැහැ ඒ කලලේ, පුරුෂයෙක්ද දන්නේ නැහැ, කළුයිද දන්නේ නැහැ, සුදුයිද දන්නේ නැහැ, සිහිබුද්ධිය තියෙන එකෙක්ද දන්නේ නැහැ, මන්දබුද්ධිකද දන්නේ. ඒ කිසිවක් නොදැන ඒ දෙමව්පියෝ ආදරය කළා. ඒ දෙමව්පියෝ දෙන්නාගේ උපකාරය නිසා අපි ඉන්නවා. ජීවත් වෙන හැම මොහොතකම සිහි කළ යුතු, සිහියේ තබා ගත යුතු කාරණේ තමයි අම්මා තාත්තා දෙන්නා මට බොහෝ උපකාර කළා. ඊළඟට තමන්ට ශිල්ප කියා දීපු ගුරු මෑණිවරු, ගුරු පියවරු අනිවාර්යෙන් මතක තියෙන්න ඕන. එහෙම මතක නැති කෙනාට කියනවා කෙලෙහි ගුණ දන්නේ නැති තැනැත්තා, අකතඤ්ඤු තැනැත්තා. එහෙම දන්නේ නැති, ඒවා තේරෙන්නේ නැති කෙනාට කියනවා අසත්පුරුෂයා. ජීවිතේ කොච්චර සල්ලි තිබ්බත් අසත්පුරුෂ සල්ලිකාරයෙක් වැඩක් නැහැ. කොච්චර හොඳ දක්ෂ ව්‍යාපාරිකයෙක් වුණත් අසත්පුරුෂ ව්‍යාපාරිකයෙක් වැඩක් නැහැ. කොච්චර දක්ෂ අතිදක්ෂ වෛද්‍යවරයෙක් වුණත් ඒ වෛද්‍යවරයා අසත්පුරුෂ නම් වැඩක් නැහැ. ඒ නිසා සත්පුරුෂයෙක් වීම කියන එක හැම දිනාගේ ජීවිතවල පොදුවේ තිබිය යුතු ඉලක්කයක්. බලන්න අසත්පුරුෂ භාවයේ, කෙලෙහි ගුණ නොදන්නා භවයේ තියෙන හානිය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ අපේ අනේපිඩු මහා සිටානන් එක්තරා නොදුටු මිත්‍රයෙක් එක්ක හිතවත් භාවයක් ඇති කරගත්තා. ඒ කාලේ පින්වතුනි අද වගේ උපකරණ වලින් තාක්ෂණය දියුණු නැති නිසා සම්බන්ධතා ආදී ගත්තාම නොදුටු මිත්‍රත්ව ගොඩාක් තිබුණා. දැන් අද නම් දුර ඈත ඉන්න කෙනාව කතා කරලා මේ මූණ බලලම අඳුන ගන්න පුළුවන් නේ. ඒ කාලේ දූතයෝ මාර්ගෙන් හිතවත්කම් තිබුණා. දැන් මේ එහෙම හිතවත්කමක්. එක් අවස්ථාවක නොදුටු මිත්‍රයා අපේ අනේපිඩු මහසිටානන්ට පණිවිඩයක් එවනවා. සිටුතුමනි, ඔබතුමා ජීවත් වෙන මේ සවැත් නුවර ප්‍රදේශයේ මං වෙළඳාම් කරන්න කල්පනා කළා, මගේ පිරිස එනවා උදව් කරන්න කියලා. ඉතින් අනේපිඩු මහසිටුතුමා Tamanට පුළුවන් උපරිමයෙන් උදව් කළා. උදව් කරලා ඒ අය සතුටු කරලා හොඳට බිස්නස් ටිකක් සරු කරලා යවුවා. ඊට ටික කාලයකට පස්සේ අනේපිඩු මහසිටුතුමාට ඒ ප්‍රදේශයේ වෙළඳාම් කරන්න හිතුණා. එතකොට තමන්ගේ නොදුටු මිත්‍රයාට පණිවිඩයක් යවුවා. මිත්‍රය, මගේ ගැල් 500ක කණ්ඩායමක් එනවා. ඒ කණ්ඩායමට ඔබ පහසුව සලසන්න ඕන මගේ පිරිසට සුවසේ වෙළඳාම් කරගන්න. ලියමන යවුවා, පණිවිඩය යවුවා. යවලා ඔන්න මේ අනේපිඩු සිටුතුමාගේ පිරිස ගිහිල්ලා ඒ සිටුවරයාට තෑගි භෝග දීලා හම්බ වුණා, මුණ ගැහුණා. තෑගි භෝග ටික ගත්තා. අරගෙන ඇහුවා, නුඹලා කවුද? එතකොට කියනවා අපි සවැත් නුවර අනේපිඩු මහා සිටානන්ගේ ඒ පිරිස. ඔබතුමාට කල්ැතු දැනුම් දුන්නේ කිව්වා. අනේපිඩු එහෙම කෙනෙක් මන් දන්නේ කිව්වා. නෑ මම දන්නේ නෑ.
ආපහු යන්න කිව්වා. ඔය පුළුවන් විදිහට කටයුතු කරගන්න කිව්වා. කිසිම සැලකිල්ලක් දැක්ුවේ නැහැ. තමන්ට කරපු උපකාරේ කෙල පිටක් බැහැර කරනවා වගේ බැහැර කරලා. අසත්පුරුෂ භාවය. අර සේවකයෝ ටිකට හොඳටම කේන්ති ගියා. කොහොම හරි අමාරුවෙන් බිස්නස් කටයුතු ටික කරගෙන ආයෙ ආවා. ඇවිදලා එනේපිට මහසිටානන්ට කියනවා සිටුතුමනි ඔබේ නොදුටු මිත්‍රයා හරි අයහපත් කෙනෙක් අපිට කිසිම පහසුවක් සැලසුවේ නැහැ. කාලය ගත වුණා. කාලය ගත වෙද්දී ආයිමත් වතාවක් ඒ සිටුතුමා ලියමනක් එවනවා. අනේ පිට සිටුතුමාට මගේ පිරිස යලිත් වතාවක් සෙවැත් නුවර එනවාය සලකන්ටය කියලා. එතකොට සිටුතුමා තමන්ගේ සේවක පිරිස රැස් කරලා සේවක පිරිසට කිව්වා ඕන ආයිමත් අර මහ සිටුතුමාගේ පිරිස එනවලු. නුඹලා සැලකිලි සම්මාන කරන්න කිව්වා. එතකොට මේ සේවකයෝ කියනවා මහ සිටුතුමනි ඔබතුමා අපට මේ විදිහට සලකන්න කියලා උපදෙස් ලබා දිය යුතුනේ. අපි දන්නවා ඒ අයන්ට සලකන්න ඕන විදිහ. අපි වැඩේ බලා ගන්න කිව්වා. එහෙන් කාණ්ඩේ ආවට පස්සේ ඒ කාණ්ඩෙටම ගැහුවා. ගහලා මේ සේවකයෝ ඒ සන්තක ධනෙ ඔක්කොම පැහැරගත්තා. කරත්ත කැඩුවා. කඩලා හොඳටම ආසරණ කරලා තමයි යලි හරවා යව්වේ. දැන් මේ අනේ පිරිසුතුමා කරපු එකක් නෙමෙයි. සිටුතුමාට පස්සේ ආරංචි වෙනවා තමන්ගේ සේවක පිරිස මෙහෙම කළා කියලා. බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා අනේ පිටු මහ සිටුතුමා මේ කාරණේ කිව්වා අනේ ස්වාමීනි මගේ මේ සේවකයෝ කරලා තියෙන දෙයක්. ඒ අයන්ට උදව් කරපු නැති නිසා ඕන් ආවට පස්සේ ගහලා පන්නලා යවලා. බුදුරජාන් වහන්සේ වදාලා සිටුතුමනි කෙලෙහි ගුණ දන්නේ නැති තැනැත්තාට යමක් උරුම වෙනවාද? ඒක තමයි ඔය උරුම උනේ. සිටුතුමනි ඔක අතීතෙත් උහුමයි කියලා බුදුරජාන් වහන්සේ ජාතක පුවතකුත් වදාලා ඔය වගේම සිදුවීමක්. ඒ ජාතක කතාවෙන් පස්සේ බුදුරජාන් වහන්සේ මෙන්න මේ විදිහේ ගාථාවක් දේශනා කළා. කලින් ලැබුණ උදව්ව ගැන යමෙක් සිතන්නේම නැත්නම් එනිසා වූ යහපත ගැන තේරුම් ගන්නෙම නැත්නම් නැවත උදව්වක් ඕනෑ විට පමණක් ඒ ගැන සිතනවා නම් ලැබෙන්නේ නෑ කිසිම උදව්වක් කිසිදා ඔහු හටනම්. මේ ජීවිතයට දරුවනේ අපි සම්බන්ධ කරගත යුතුම දෙයක්. අපි සම්බන්ධ කරගත යුතුම දෙයක් මේ අවවාදේ. අපිට උදව් කරපු අය අපිට අමතක වෙනවා නම් ඒ උදව්ව අමතක කිරීමේ කර්ම විපාකේ තමයි ආයේ උදව් ලැබෙන්නේ. අපිට ආදරය කරන අය අපි අමතක කරනවා නම් ඒකේ කර්ම විපාකේ තමයි යලි සසරේ ආදරය ලැබෙන්නේ. මේ ආදරය කියලා කියන්නේ මොකද්ද? දෙමව්පියන්ගේ ආදරය තේරෙන්නේ නැත්නම් දෙමව්පියන්ගේ ආදරය කියලා කියන්නේ හදවතක් තුල පෙරී පවතින ආදරේ. ඒ ආදරේ රූපයක් මුල් කරගෙන හැදෙන එකක් නෙමෙයි. ඒ ආදරේ හඬක් මුල් කරගෙන හැදෙන එකක් නෙමෙයි. ඒ ආදරේ වෙන යම් වූ බාහිර එකක් නිසා හැදෙන එකක් නෙමෙයි. ඒ බඳු ආදරේ දරුවෙකුට අඳුරගන්න බැරුණොත් මේ මෑතකත් අපිට දකින්න ලැබුණා මේ මාධ්‍යයෙන් එක දුවක් අවුරුදු 15යි වයස. අම්මා කුලී වැඩ කරන්නේ තාත්තා හේන්ගොවිතැන් කරන්නේ. අම්මා කුලී වැඩ කරලා හොයාගත්ත සල්ලි ටිකෙන් මේ දුවට ගෙනත් දුන්නා ඉගෙන ගන්න පහසුවටනේ කියලා. මොකද දැන් Zoom තාක්ෂණේ ඒවා මේවා ඔස්සේ ඉගෙන ගන්නේ. ඒ නිසා අම්මා ගෙනත් දුන්නා ස්මාර්ට් ෆෝන් එකක්. ඒ ස්මාර්ට් ෆෝන් එකකින් අන්තර්ජාල පහසුකම් ලබා ගන්න උවමනා කරන ඒ මේ සියලු වියදම් අම්මලා බොහොම අමාරුවෙන් දරමින් හිටියා. පස්සේ මේ ගෑනු ළමයා අවුරුදු 15යි වයස අවුරුදු 17ක පිරිමි ළමයෙක් එක්ක ෆෝන් එකකින් හාදකමක් හදාගත්තා. ඒ හාදකමින් දෙන්න තරහ වෙලා තමන්ට උපකාර කරපු අම්මා අමතක කරලා තමන්ට උපකාර කරපු තාත්තා අමතක කරලා අම්මයි තාත්තයි වෙනුවෙන් පුංචි ලියමන් කෑල්ලක් ලියලා තියලා ළිඳට පැන්නා. එයා මේ ලෝකෙන් යන්නේ කෙලෙහි ගුණ නොදන්න දරුවෙක් විදිහට. තමන්ට උපකාර කරපු තමන්ට ආදරය කරපු ආදරණීය දෙමව්පියන්ගේ ගුණේ කෙල පිටක් තරම්වත් ගණන් ගන්න නැති කෙනෙක් විදිහට මේ ලෝකෙන් යනකොට අරන් යනවා මහා කර්මයක්.
ඒ කර්මය තමයි මේ කර්මය තමයි සසරේ ආදරය ලැබෙන්නේ. ස්නේහය ලැබෙන්නේ. රැකවරණය ලැබෙන්නේ. ආරක්ෂාව ලැබෙන්නේ. එනිසා හොඳට තේරුම් ගත යුතු කාරණාවක් මේක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් Tamanට ලැබුණු උදව්ව සිහි කරන්නේ නැත්නම් ඒ සිහි කරන්නේ නැති කෙනා ඒකෙන් ලබනවා විපාකයක්. ඒ විපාකේ තමයි යලි උදව් ඕනකම එනකොට එයාට උදව් නැත. එනිසා මේ කාරණේ හොඳට හිත දරා ගන්න. දරාගෙන තව තවත් මා මුලින් කිව්ව කාරණේ සම්බන්ධයෙන් හිත පිහිටුව ගන්න. මම නම් කෙලෙහි ගුණ දන්න, කෙලෙහි ගුණ සිහි කරන සත්පුරුෂයෙක් වෙනවා. මං අසත්පුරුෂයෙක් වෙන්නේ නැහැ කියලා. සාමාන්‍යයෙන් දරුවන්ගේ ජීවිතවල ගැත්තාම වෙන දෙයක් තමයි තමන් අධ්‍යාපනයෙන් වේවා වෙන යම් වූ දෙයකින් ඉහළට යනකොට තමන්ට යම් යම් හැකියා හැදෙනකොට තමන්ට උපකාර කරපු අය අමතකයි. සමහරවිට ඉහළ රස්සා කරන දරුවෝ ඉන්නවා අම්මා තාත්තා මතකනේ. අම්මා තාත්තා කන්නේ කොහොමද? අම්මා තාත්තා නිදාගන්නේ කොහොමද? ඒව ගැන වගක් නැහැ. තමන් සමහරවිට සුඛෝපභෝගී ගෙවල් වල, සුඛෝපභෝගී වාහනවල ඒ විදිහේ ජීවිත ගත කරන අය ඉන්නවා. ඒ බඳු ජීවිතයක් නම් කවදාවත් තමන්ගේ ජීවිතයට උරුම කරගන්න එපා. තමන්ගේ ජීවිතේ ඒ වගේ කාලකන්ණි ජීවිතයක් බවට කිසි කලකත් පත් වෙන්න දෙන්න එපා. දැන්ම මේ බණපදේ අහන දරුවෝ සාමාන්‍ය පෙළ විභාගය ලියන වයස්වල, උසස් පෙළ විභාගය ලියන වයස්වල මේ දරුවෝ දැන් හිතවල පිහිටුවා ගන්නවා නම් අනාගතයේ දෙමව්පියන්ට සැප සලසන, දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන් ජීවිතේ දිනන ලස්සන දරුවෝ බවට පත් වෙයි. ඒ නිසා තමන්ගේ ජීවිතේ මුල මතක තියෙන කාරණේ අපිට දේශනා කළේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේනේ. අපගේ ශාස්ත්‍රූ ඒ බුදුරජාණන් වහන්සේගේ කෘතගුණ දන්නා බව බලන්න. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කළේ දඹදිව වජිරාසනයේ මත විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණේදී. ඒ මහා බෝසෙවණේදී සම්බෝධිය සාක්ෂාත් කරපු ශාස්ත්‍රූන් වහන්සේ පළමුවෙනි සති 7 ගත කරපු හැටි අපි දන්නවා. බුදුරජාණන් වහන්සේ පළවෙනි සතිය ගත කළා පඨම බෝධි පල්ලංකම් උපදවාගත්තු අමා නිවනේ සුව විඳිමින් බෝමැඩ වැඩ හිටියා. ဒ ුතියංච අනිම්මිසං දෙවනි සතියේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය අනිමිස ලෝචනේ. මොකක්ද අනිමිස ලෝචනේ කියන්නේ? සම්බෝධිය පිණිස සෙවන සැදූ රුක්ෂයට සතියක් පුරාවට තථාගතයන් වහන්සේ ඇහිපිය නොහෙලා බලා හිඳිමින් උපහාර පූජා දැක්වුවා. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සජීවී කිසිම කෙනෙකුට එබඳු උපහාරයක් දක්වා නැහැ. හැබැයි සම්බෝධියට සෙවන සැදූ ඒ රුක්ෂය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ අජීවී රුක්ෂය වෙනුවෙන් උපහාර පූජා දැක්වුවා. ඒ තමයි අපගේ ශාස්ත්‍රූන් වහන්සේ. ඒ බඳු බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් මුණ ගැහිච්ච අවස්ථාවක අපට කෙලෙහි ගුණේ හදාගන්න බැරි වුණොත් ඒක මහා අවාසනාවක්. ඇතැමුන්ට ශාසනය ඇතුලේ පැවිදි වෙලාත් එහෙම තිබිලා තියෙනවා. තමන් චූට්ටක් ඉහළට යනකොට ඒ චුට්ටක් ඉහළට යද්දීම තමන්ගේ මුල අමතක වෙනවා. තමන් කවුද කියලා අමතක වෙනවා. තමන් කවුද කියන එක පින්වතුනි අපි හැමෝටම මතක තියෙන්න ඕන. මම මේ මනුස්ස ලෝකෙට ආවේ කොහොමද? මම මනුස්ස ලෝකේ වැඩුණේ කොහොමද? මං ඉගෙන ගත්තේ කොහොමද? මං අද මෙතන ඉන්නේ මොකක් නිසාද? කවුරු නිසාද? අපි සාමාන්‍යයෙන් පාරක තොටක යනකොට බෝඩ් එකක් කියවද්දි අපිට මතක තියෙන්න ඕන මම මේ බෝඩ් කියවන්නේ කොහොමද? මං අකුරු අඳුනගන්නේ කොහොමද? කවුද මට උදව් කළේ? ඒ මතකේ තියෙන්න ඕනේ. අපි පාරක තොටක යනකොට බෝඩ් එකක් කියවන්නේ අපි අකුරු ඉගෙන ගත්ත නිසා. කවුද අපට අකුරු ඉගෙනුවේ? ගුරු මෑණිවරු, ගුරු පියවරු. අපට අකුරු කියලා දීපු නිසා අපි අද බෝඩ් එකක් කියව ගන්නවා. අපි අද පොතක් කියව ගන්නවා. මේ දහම් පද තියෙන ලස්සන උතුම් ශ්‍රී සද්ධර්ම පොත් අපි කියවන්නේ ගුරු මෑණිවරු, ගුරු පියවරු අපට ශිල්පේ දුන්න නිසා නොවේද?
ඒක අමතක වෙනවා නම් ඒ මනුස්සයාගේ වෙන ගුණයක් කොහොමද පිහිටන්නේ? තමන්ට මව් උපකාර කළා කියන එක අමතක වෙනවා නම් යම් මිනිහෙකුට ඒ මනුස්සයාගේ ඊටත් වඩා ගුණයක් කොහොමද පිහිටන්නේ? තමන්ට උපකාර කරපු පියා අමතක වෙනවා නම් ඒ මනුස්සයාගේ ඊටත් වඩා ගුණයක් කොහොමද පිහිටන්නේ? ගුරු මෑණිවරු ගුරු පියවරු අමතක වෙනවා නම් ඊටත් වඩා ගුණයක් කොහොමද මිනිසෙකුගේ ජීවිතේ පිහිටන්නේ? ඒ නිසා පළවෙනි එක තමයි සත්පුරුෂ භාවය. තිබිය යුතුම එක තමයි සත්පුරුෂ භාවය. මුල මතක තිබීම, කෙලෙහි ගුණ දන්නා බව. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුණා එක්තරා භික්ෂුවක්. ඒ භික්ෂුව සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක සාමාන්‍යයෙන් වැඩ වාසය කරනකොට ඒ භික්ෂුව හරි කීකරුයි. ඒ කීකරුව බොහොම හොඳට වාසය කළා. එහෙම වාසය කළාට මේ භික්ෂුවට යම් කිසි තැනක් චුට්ටක් ලැබිච්ච ගමන් වගකීම් හම්බ වෙනවනේ. වගකීම් චුට්ටක් හම්බෙච්ච ගමන් මේ භික්ෂුව සාරිපුත්ත මහරහතන් වහන්සේටත් නිකන් උඩඟු වචන වලින් කතා කරනවා. අන්තිමේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ භික්ෂුවගේ ස්වභාවය ගැන භාග්‍යතුන් වහන්සේටම ආරංචි වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කරනවා. සාරිපුත්තේ ওই භික්ෂුව දැන් පමණක් නොවේ. පෙර ආත්මෙත් ඔවුන් ඔහොම තමයි. එක තැනක ඉන්නකොට මිලට ගත්ත 16ක් වගේ කීකරුව හිටියා. හැබැයි තවත් තැනකට ගිය විට ඊට හාත්පසින්ම වෙනස් විරුද්ධකාරයෙක් වගේ මහා උඩඟුව කතා කරන්න පටන් ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉල්ලා හිටියා ස්වාමීනි ඒ අතීත පුවත අපට දේශනා කරනසේක්වා. බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්තය ඉස්සර ඈත අතීතයේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියලා රජෙක් රජකම් කළා. ওই රාජ්‍ය කරන කාලේ බෝධිසත්වයෝ එක්තරා ධනවත් පවුලක ඉපදිලා හිටියේ. සිටු පවුලක. බෝධිසත්වයන්ට එක්තරා යහළුවෙකුත් හිටියා. ඔහු මහලුයි. නමුත් ඔහුගේ බිරිඳ තරුණයි. මේ දෙන්නාටම එකම පුත්‍රෙක් හිටියා. දවසක් ඒ යාළුවා මෙහෙම හිතුවා මගේ බිරිඳ තාම තරුණයි. මම බැරි වෙලාවත් ඉක්මනින් කලුරිය කරොත් එහෙම මේ මම මැරිලා ගියපු කාලෙක බිරිඳ වෙනත් විවාහයක් කරගන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මගේ මේ ඉන්න පුතාට ධනය සම්බන්ධයෙන් දේපල සම්බන්ධයෙන් ප්‍රශ්න හට ගන්න පුළුවන්. ඒ නිසා පුතා ලොකු මහත් වෙච්චි කාලෙක පුතාට යැපීම පිණිස මම නිධානයක් තැන්පත් කරන්න ඕන. මේ සිටුවරයා නිධානයක් තැන්පත් කළා. නිධානය තැන්පත් කරපු තැන ඒ මන්දිරේ හිටපු ඊටාම ගුණයහපත් 16කට ඒ 16යා බොහොම කීකරු කෙනා. ඒ 16ට කතා කරලා නිධානය තැන්පත් කරපු තැන පෙන්නුවා. 16යාගේ නම නන්ද. ඒකලා පුතාට දැනුවත් කළා පුතේ යම් කලෙක ඔයාට ඔයාගේ ජීවිතේ යැපීම පිණිස ධන සම්පත් ඕන කරනකොට මම ඔයා වෙනුවෙන් නිදාන කරපු නිදානයක් තියෙනවා. ඒ නිදානේ දන්නවා මේ නන්ද කියන 16යා. නන්ද 16යාට කියලා ඒ නිදානේ ගොඩ ගන්න කිව්වා. එහෙම කියලා අනේ ඇත්තටම මේ සිටුවරයා වැඩි කල් ගත උන්නේ මිය පරලෝ ගියා. මිය ගියාට පස්සේ මේ සිටු පුත්‍රයා තමන්ගේ තාත්තා සන්තක ධනෙ ගැන නන්දගෙන් අහනවා. අහද්දී මේ නන්ද කියනවා හරි සිටු පුත්‍රේ අපි යමු. ඒ නිදානේ තියෙන තැනට මම ඔබව එක්කන් යන්න. මෙහෙම කියලා තමන්ගේ ස්වාමියාව පෙරටු කරගෙන මේ නන්ද යනවා. එක තැනකට ගියපු ගමන් නන්ද වෙනස් වෙනවා. වෙනස් වෙලා නන්ද උස්සඩින් කතා කරන්න පටන් ගන්නවා. දාසි කොල්ලා කියලා බයිනවා. මේ සිටු පුත්‍රයාට. එතකොට ඒ සිටු පුත්‍රයා මේ ගැන තේරුම් ගන්න බැරුව යලි හැරී ආවා. මෙහෙම අවස්ථා දෙකක් වගේ වුණා. ඊට පස්සේ මේ සිටු පුත්‍රයා මේ ගැන අවවාදයක් ගන්න යන්නේ බෝධිසත්වයෝ ළඟට. බෝධිසත්වය එතකොට කියනවා පුත්‍රය යන් තැනකට ගිහිල්ලා ඔය නන්ද කියන 16යා උස්සඩින් ඔබට කතා කරනවා නම් එතන තමයි නිදානේ තියෙන තැන. එතෙන්ට ගියාට පස්සේ 16යා උස්සඩින් කතා කරන්න ගත්තොත් එහෙම 16යාට ටිකක් තද වචනින් කතා කරලා
ඔතන නිධානයේ තියෙනවා. ඒ නිධානයේ තියෙන තැනින් හාරලා ගනින් කියලා කියන්න කිව්වා. එතකොට මේ පුත්‍රයා එහෙම කරා. 16ට පොඩ්ඩක් තදින් කතා කරලා අර නිධානයේ ගොඩට ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය මොහොතේ ඒ කාරණේ ගැන ඉස්මතු කරලා මෙන්න මෙහෙම වටින අර්ථයක් වදාලා ගාථාවෙන් මුතුමැණික්ද රන් මාලා බොහෝ වස්තුව එතැන ඇති. ඒ මත සිටගත් නන්දට තමා කවුද මතක නැති. එනිසායි ඔහු එතැනදී තම ගර්ජනාව පතුරන්නේ. තමන්ට වස්තු සම්භාර තියෙන තැනට ගියාට පස්සේ තමුන් කවුද කියලා මේ නන්දකින් 16ට අමතක වුණා. ඔය වගේ නැද්ද අද සමාජයේ ගොඩක් තමන්ගේ දෙමව්පියෝ දීපු සල්ලි වලින් තමන්ගේ දෙමව්පියන්ගේ උපකාරයෙන් ඉගෙන ගත්තා. ඉගෙනගෙන ලොකු මහත් වුණාට පස්සේ තමන් කවුද කියලා මතක නැහැ. ගුරුවරු එකින් එක කියලා දෙන ශිල්පයෙන් ගොඩ ගියාට පස්සේ තමන් කවුද කියලා මතක නැහැ. ශිෂ්‍යයාට ගුරුවරයා අමතකයි. දරුවන්ට අම්මා තාත්තා අමතකයි. ගොඩ ගියාට පස්සේ අසත්පුරුෂ ස්වභාවය. අසත්පුරුෂයාගේ ස්වභාවය කියනවා හේවන දීපු ගහ හොඳට මතක තියාගෙන යනවා කියනවා යම් දවසක එළියට ගිහිල්ලා මේක තමයි කපලා ගන්නේ කියලා. මට හේවන දුන්නේ මේ ගහ කියන එක අසත්පුරුෂයාට අමතකයි. ඒ අසත්පුරුෂයාගේ ස්වභාවය. අසත්පුරුෂ ගති ලක්ෂණ බොහෝ කලක් සසරේ තිබුණු නිසා තමයි තාම සංසාරේ දැන්වත් මේ මොහොතේවත් අපි ඒවා වෙනස් කරන්න ඕන. ඉතින් එදා මේ භික්ෂුවට අවස්ථාවක් ලැබුණා ඒ ඔක්කොම වෙනස් කරගෙන යලිත් වතාවක් සම්බුද්ධ ශාසනය තුල මනාව ගුණධර්ම දියුණු කරලා තමන්ගේ ජීවිතයට රැකවරණයක් සලසා ගන්න. සාමාන්‍යයෙන් තමන්ගේ ස්වභාවය හොඳට අඳුන ගන්න කෙනාට ලැබෙන රැකවරණය තමයි හැම කල්හි ගුරුවරයාගේ දෙමව්පියන්ගේ අවවාදයේ අනුශාසනාව ඔස්සේ ජීවිතේ යන්න පුළුවන්. ගොඩාක් ඔය බටහිර කරණයත් එක්ක පිංගුතුනේ සිද්ධ වෙච්ච දෙයක්. ගුරුවරුන්ගේ අවවාදය, වැඩිහිටියන්ගේ අවවාදය කියන එක සාමාන්‍යයෙන් තරුණ වයස් වලට එනකොට හැල්ලු කරලා කල්පනා කරනවා. සාමාන්‍යයෙන් තාත්තා කෙනෙක් කියලා කියන්නේ තරුණ වයසක් පහු කරගෙන ආපු කෙනෙක්. තරුණ වයසක තියෙන ඒ තරුණ වයසේ ජීවිතය සම්බන්ධයෙන් ගොඩාක් අත්දැකීම් තාත්තට තියෙනවා. ඒ නිසා පුතෙක් තාත්තා කෙනෙකුගේ වචනයට කීකරු විය යුතුමයි. හැබැයි තමන් කවුද කියලා අඳුන ගන්න බැරි වුණාම තමන් කවුද කියලා අමතක වුණාම පුතුන්ට තාත්තටත් කතා කරනවා උඹ කවුද? උඹ මොනවද දන්නේ? අම්මාගේ ශරීරයේදී හැදිච්චි අම්මාගේ ශරීරයේදී පෝෂණය වෙච්ච කටෙන් අම්මට උඹ කියලා බයින දරුවෝ කී දෙනෙක් ඉන්නවද? අම්මාට අතෝසවන දරුවෝ කී දෙනෙක් ඉන්නවද? මනුස්ස ලෝකේ ගත කරලා මැරිලා යන්නේ මහා අවාසනාවන්ත අසත්පුරුෂයෝ විදිහට. එනිසා තමුන්ගේ ජීවිතේ රැකගන්න තමුන් උත්සාහවත් වෙන්න ඕන. ඒ උදෙසා හරි උපකාර වෙන දෙයක් ගුරුවරුන්ට වැඩිහිටියන්ට අම්මා තාත්තා දෙන්නට කීකරු වෙන එක. අකීකරුකමින් විනාශයක්මනේ සිද්ධ වෙන්නේ. අකීකරුකමින් සිද්ධ වෙන්නේ විනාශයක්මයි. ඒක හොඳට තේරෙනවා බුදුරජාණන් වහන්සේ ජාතක පුවතක් වදාලා ඒ ජාතක කතාවේ නම බෙහෙරිවාද ජාතකය. හරි ලස්සන ජාතකයක්. ඒ කාලේ හරි අකීකරු භික්ෂුවක් හිටියා. කිසිම එකක් අහන්නේ නැහැ. ආචාර්යයන් වහන්සේ කියන එක අහන්නෙත් නැහැ, උපාධ්‍යයන් වහන්සේ කියන එක අහන්නෙත් නැහැ, වැඩිහිටි භික්ෂුන් කියන එක අහන්නෙත් නැහැ. අකීකරුකම හිස් මුදුනේ තියාගෙන තමන් තමයි ඔක්කොම දන්නේ කියලා හිතාගෙන බෙල්ල තද කරගෙන ඇවිදපු කෙනෙක්. ඉතින් මේ භික්ෂුව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ ළඟටම පැමිණිල්ල ගියා. භාග්‍යතුන් වහන්සේ භික්ෂුව කැඳවලා අහනවා හැබැයිද භික්ෂුව මේ කියන්නේ නිකන් බෙල්ල තද කරගෙන අවවාද අනුශාසනාවලට කීකරු වෙන්නේ නැති තැනත් එක්ක කියලා කියන්නේ ඇත්තද? එතකොට මේ භික්ෂුව අමනාපෙන් වගේ කිව්වා එහෙමයි ස්වාමීනි.
ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව පෙර ආත්මිකත් ඔබ ඔය අකීකරුකම ඔය දඩබ්බරකම ඔය බෙල්ල තද කර ගැනීම තමන් තමයි දන්නේ කියලා හිතීම නිසා ලොකු අකරතැබ්බ වලට පත් වුණා. දැන් මේ ස්වාක්ඛාත ශාසනය මුණ ගැහිච්ච මොහොතෙත් එහෙම විනාශ වෙලා කරදර වලට පත් වෙන්නද මේ ලැහැත්ති කියලා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවකින් අහනවා. එතකොට වටේ රැස් වෙලා හිටපු භික්ෂුන් වහන්සේලාට ඒ පුවත දැනගන්න ආස හිතුණා. ඒ භික්ෂුන් කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යට ගිය තවස සිදු ඒ වටිනා කියන පුවත අප වෙනුවෙන් දේශනා කරනසේක්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ගොඩාක් ඉස්සර කාලේ බරණැස එකල රාජ්‍ය කරේ බ්‍රහ්මදත්ත කියලා මහා රජෙක්. ඔය කාලේ බෝධිසත්වයෝ බෙර ගහන කුලයක ඉපදිලා එක්තරා ගමක වාසය කළා. රස්සාව තමයි බෙර වාදනය කිරීම. ඔහුට හිටියා සාමාන්‍යයෙන් අවුරුදු 16ක් වගේ වෙනකොට ඒ වෙද්දි වයස අවුරුදු 16ක් වගේ වෙච්චි හොඳට බෙර ගහන්නත් පුළුවන් පුතෙක්. මේ පුත්‍රයාට පුළුවන් තාත්තා වගේම හොඳට තාත්තම තමයි කියලා දුන්නේ. තාත්තම කියා දීපු ඒ ශිල්පේ හොඳට ඉගෙනගෙන මේ පුතාට පුළුවන් බෙර ගහන්න. දවසක් බරණැස නැකත් කාලයක් යෙදුණා. උත්සව සමයක්. උත්සව සමයේ බෙර ගහන්න මේ බෝධිසත්ව බෙර වාදකයාට ආරාධනා ලැබුණා. ඉතින් පුතාවත් එකතු කරන් ගියේ. ගිහිල්ලා ඔන්න උත්සව සභාවේ බෙර ගැහුවා. බෙර ගැහුවට පස්සේ ඒ බෙර වාදනේ හරිය ලස්සනයි. ඉතින් කහවණු 100ක් ලැබුණා. ඉතින් කහවණු 100ක් අරගෙන ආයේ එන්න තියෙනවා ගමට. ගමට එන්න තිබුණේ කැලයක් කරහා. ওই කැලෑවල ඉන්නවනේ හොරු. මේ පාරේ රැකගෙන මංකොල්ල කන හොරු. හොරු ඉන්න හින්දා තාත්තා උපදේශයක් දුන්නා පුතේ. උඹ කලින් කලට තනින් තන බෙර ගහපන්. එහෙම බෙර ගහනකොට හොරුන්ට හිතෙනවා හොඳ වංශකාර තැනැත්ත කියන්නේ ආරක්ෂක බටයොත් එක්ක යන වැත්තේ අහලකට යන්න හොඳ නෑ කියලා ඔය හොරුන්ට හිතෙනවා. ඒ හින්දා උඹ බෙර ගහද්දි තනින් තන කලින් කලට ගහපන්. එතකොට ඕකුන් අපිට කිට්ටු වෙන්නේ. පුතා කිව්වා නෑ නෑ තාත්තේ ඔය හොරු කිට්ටු වෙන්නේ නැති වෙන්න මං කරන්නම් වැඩක්. මම මේ බෙර වාදනේ හොඳට දන්නවනේ. මං ගහනවා කිව්ව එක දිගට බෙර. එතකොට තාත්තා කිව්වා බෙරේ ගහපන් පුතේ සීමාව දැනගෙන. උඹ බෙර ගහන්න දක්ෂ වුණාට ඔය බෙරේට ඕනවට වඩා ගැහුවොත් එහෙම අපිට වරදිනවා. ඒ නිසා බෙරේ කලින් කලට ගහපන්. පුතා කියනවා නෑ නෑ මං එක දිගට ගහනවා. අන්තිමේ තාත්තගේ වචනට ඇහුම්කන් දුන්නේ නෑ. උඹ මොනවද දන්නේ කියලා බෙල්ල තද කරගත්තා. එක දිගට බෙර ගැහුවා. එක දිගට බෙර ගහනකොට හොරු දැනගත්තා මේ නම් වංශක්කාර තැනැත්තෙක් එහෙම නැත්නම් රජතුමෙක් සිටුතුමෙක් යන එකක් නෙවෙයි. යමල්ලා කියලා එක රැළට ආවා. යනකොට තාත්තයි පුතයි විතරයි වට කරගත්තා ගැහුවා බෙර පැලුවා කහවණු තිබ්බේවා ඔක්කොම අරගෙන හොරු ටික යන්න ගියා. දැන් ගුටි කාලා නිල් වෙලා බිම වැටිලා ඉද්දි තාත්තා කියනවා අනේ බලාපන් ඔබගේ අකීකරුකම නිසා වෙච්චි දේ. දුකසේ හොයාගත්ත සල්ලි ටිකත් ඉවරයි. බෙරත් ඉවරයි. ඕක නිසානේ පුතේ මම මෙහෙම කිව්වේ. බෙරේ ගසාපන් නොගසා ඉන්ට එපා. පමණ ඉක්මවා බෙරේ ගැසිල්ලේ වැරද්ද ඇත්තේ. බෙර ගැසීමෙන් ලැබුණා කහවණු 100ක් වැඩිපුර ගහන්ට ගොහින් ඒකත් නැසුණා. අකීකරුකම අකීකරු වෙන්නේම සාමාන්‍යයෙන් මේ සමාජයේ අකීකරුකම දකින්න ලැබෙන්නේම තමන් කවුද කියලා නොදන්නා නිසා. තමන් කවුද කියලා අමතක නිසා. දැන් මේ පුතාටත් උනේ තාත්තම තමයි බෙර ගහන්න කියලා දුන්නේ. බෙර ගහන්න කියා දීපු තාත්තව ඉක්මවා හිතන්න ගත්තා. ඔය වගේමයි මේ ජීවිතේ දුන්නේ අම්මයි තාත්තයි දෙන්න. ඊ දෙන්නව ඉක්මවා හිතන්න ගන්නවා. ශිල්ප දීපු ගුරුවරයා ඉක්මවා හිතන්න ගන්නවා.
ආන් එතකොට වරදිනවා. ඒ නිසා කවදාවත් මේ අකීකරුකම කිට්ටු කරගන්න එපා. අකීකරුකම කිට්ටු වෙන්නේ අහලකට සත්පුරුෂ භාවයේ තියෙනවනම්. ඉගෙන ගන්න දරුවෙකුට බොහෝම වටින කාරණාවක්. තමන්ගේ අධ්‍යාපනය තමන් ලැබිය යුත්තේ එක්තරා ලස්සන ඉලක්කයක් තියාගෙන. අධ්‍යාපනයේ මේ විභාග කරන දරුවන්ට හිතවල තැම්පත් කරගන්න හොඳ වටින එකක්. තමන් උදෙසා නෙවෙයි. තමන්ගේ අම්මා තාත්තා උදෙසා වැඩ කරන්න. දැන් මේ සාමාන්‍ය පෙළ විභාගය ලියන්න ඉන්න දරුවෝ තමන් උදෙසා නෙවෙයි තමන්ගේ අම්මා තාත්තා උදෙසා වැඩ කරන්න. අම්මයි තාත්තයි දෙන්න ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් කැපකිරීම කරලා අධ්‍යාපනය ලබා දෙන්න තමන්ගේ දරුවෝ තමන්ටත් වඩා ඉහළට යනවා බලාගෙනයි අම්මයි තාත්තයි දෙන්න මහා කැපකිරීමක් කරන්නේ. දරුවෙක් හොඳට විභාගේ පාස් වුණොත් දරුවා සතුටු වෙනවට වඩා 100 ගුණයකින් සතුටු වෙන්නේ අම්මා. දරුවා සතුටු වෙනවට වඩා 100 ගුණයකින් සතුටු වෙන්නේ තාත්තා. එනිසා මේ දෙමව්පියෝ දෙන්නාට හදවතට ලස්සන සතුටක් අරන් එන්න පුළුවන් අවස්ථාවක්. තමන් අධ්‍යාපනයෙන් දිනනවා කියන එක. ඒක කෙලෙහි ගුණ දන්න කෙලෙහි ගුණ සිහි කරන දරුවෙක් කළ යුතුම දෙයක්. දරුවන්ට තියෙනවනේ ප්‍රශ්න මට පාඩම් කරද්දී කම්මැලි හිතෙනවා මට පාඩම් කරද්දී නිින්ද යනවා මට පාඩම් කරන්න පොත අතට ගන්න හිතෙන්නේ එක්ක සමහර ළමයින්ට තියෙනවා ඇබ්බැහිවීම මම ගේම් ගහන්න ඇබ්බැහි වෙලා එක්ක මම වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා নানা ප්‍රකාර දේවල් තියෙනවනේ ඔය ඔක්කොම කන් කෙඳිරි කැඩිලා යනවා අම්මා ගැන හිතනවා නම් තාත්තා ගැන හිතනවා නම් ඒ දෙමව්පියෝ ගැන සිහි කර මං දෙමව්පියෝ දෙන්න වෙනුවෙන් වැඩ කරන්න ඕන අම්මගේ තාත්තගේ හදවත් වලට සතුටක් අරගෙන ඉන්න මං වැඩ කරන්න ඕන මං මගේ විභාග කටයුතු වලින් ඉහළ සාමාර්ථ ගන්නකොට මට වඩා 100,000 ගුණෙන් සතුටු වෙන්නේ මගේ ආදරණීය අම්මා මට වඩා 100,000 ගුණෙන් සතුටු වෙන්නේ මගේ ආදරණීය තාත්තා කියලා එහෙම කල්පනා කරලා වැඩ කරොත් ඈලි මෑලිකම අහලකට එන්නේ නිදිමත අහලකට එන්නේ හොඳට වැඩ කරන්න පුළුවන් සාමාන්‍යයෙන් පින්වතුනි අපි කැපකිරීමක් කරනකොට ඒ කැපකිරීම කියන එක කරන්න අමාරුයි තමයි වෙහෙසයි තමයි හැබැයි මේ කැපකිරීම ටික කලක් හරියට එක දිගට කරන් ගියොත් එහෙම ඒ කැපකිරීම විසින් අපිට මහා සැපක් උපද්දනවා දැන් බලන්න සාමාන්‍ය පෙළ උසස් පෙළ කියන මේ විභාග කඩේ විභාගය දෙන්නේ ජීවිතේක අවුරුදු 4ක වගේ කෙටි කාලයක්. අවුරුදු 4ක් කියලා කියන්නේ මහා කාලයක් නෙමෙයි. ඒ අවුරුදු 4ක වගේ කෙටි කාලේ එහෙම නැත්නම් අවුරුදු 3ක වගේ ඊටා කෙටි කාලේ යම්කිසි දරුවෙක් හරියට රැකිලා වැඩේ කරගෙන ගියොත් එහෙම අධ්‍යාපනයටම මුල් තැන දුන්නොත් ඕන් නැති සම්බන්ධකම් ඕන් නැති විනෝද වීම ඊළඟට ඕන් නැති ඇබ්බැහි වීම වලට යන්නේ නැතුව එයා අවුරුදු 2 4 එයා රැකුණොත් එයාගේ ජීවිතේම ලස්සනයි ජීවිතේම සැපයි හැබැයි අර අවුරුදු 4 කැප කරගන්න බැරුණාට පස්සේ එතනින් එහාට ජීවිතේම කාලකන්ණි අන්නේ ඒ නිසා දරුවෙකුට ඇති කරගන්න පුළුවන් බොහොම ලස්සන එකක් ඒ කියන්නේ කෙලෙහි ගුණේ සිහි කරලා කෘතගුණ සැලකීමක් විදිහට අපි ජීවිතේ ගොඩනගන්න ඕන. එහෙම සිදුවීමක් සඳහන් වෙනවා හරිය ලස්සනයි මේ ජාතක කතාවත්. බෝජාජානීය ජාතකය. භෝජය කියලා ආජානීය අශ්වයෙක් ගැනයි මෙහි කියලා දෙන්නේ. සෙවන් නුවර එක්තරා තරුණියෙක් හිටියා බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව බුද්ධ ශාසනය පැවිදි වුණේ. පැවිදි වෙලා සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්නට මේ තරුණයා ගොඩාක් වෙහෙසුණා. හැබැයි මේ වෙහෙසත් එක්කම තරුණයාට පොඩ්ඩක් පසුබෑමක් ඇති වෙලා තියෙනවා මේ තරුණ ස්වාමීන් වහන්සේට. අන්තිමේ මේ මේක මට කරගන්න බැරි වෙයි කියලා අත්හැරලා දැම්මා. ඒ අත්හැරලා දාලා ඉද්දී තමයි බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුව කැඳවලා ඇහුවා.
හැබැයිද භික්ෂුව මේ කියන්නේ ඔබ ඉස්සර වගේ ධර්මයේ හැසිරෙන්න උනන්දුවක් නැතිය දැන් ධර්මයේ හැසිරීම අත්හැරලා දාලායි කියලා. එතකොට මේ භික්ෂුව කිව්වා අනේ එහෙමයි ස්වාමීනි මම මහන්සි ගත්තා. මහන්සි අරගෙන මට දැන් ඇති කියලා හිතුණා. මට තවදුරටත් බැරිය කියලා හිතුණා. මං මේ ධර්මයේ පුරුදු කරගන්න ධර්මයේ දියුණු කරගන්න දක්ෂෙක් නෙමෙයි කියලා මට හිතෙන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව ඉස්සර නුවණැති අය Tamanට කිසිවක් කරගන්න බැරි අවස්ථාවේ පවා එක දිගටම වීරිය කළා. ඒ නිසා භික්ෂුව වීරිය කියන එක අත්හරින්න එපා. ස්වාක්කාත වූ සම්බුද්ධ ශාසනයක් නිතර හමු වෙන්නේ. ඒ නිසා භික්ෂුව වීරිය අත්හරින්න එපා. මහා කරුණික බුදුරජාන් වහන්සේ නමක් නිතර හමු වෙන්නේ. ඒ නිසා භික්ෂුව වීරිය අත්හරින්න එපා. මෙබඳු සොඳුරු සංඝ පිරිසක් නිතර හමු වෙන්නේ. ඒ නිසා භික්ෂුව වීරිය අත්හරින්න එපා. එක දිගට වීරිය කරන්න. එතකොට භික්ෂුව අසා සිටි අනේ ස්වාමීනි ඒ අතීත පුවත ගැන මා දැනගන්න සතුටුයි. බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ වදාලා ගොඩාක් ඉස්සර කාලේ මේ සිදුවීමත් සිද්ධ වුණේ බරණැස. බලන්න මේ ජාතක පුවත් ගැන මේ දේශනා මාලාව මේ පින්වතුන්ලා දැන් බොහෝ කාලයක පටන් ශ්‍රවණය කරනවා නම් ජාතක කතා සම්බන්ධයෙන් නිතර පින්වතුන්ලාට අහන්න ලැබෙන්න ඇති බරණැස්පුරය කියන වචනේ. මේ බරණැස කියලා කියන්නේ බෝධිසත්වයන් වහන්සේලාගේ තිබිරි ගයක්. බෝසත්තුරු වැඩිපුරම බරණැස තමයි ඇසුරු කරලා තියෙන්නේ. ඉතින් මේ සිද්ධිය උනේත් බරණැස. බරණැස බ්‍රහ්මදත්ත කියලා රජෙක් රාජ්‍ය කළා ඒ කාලේ. මහා බෝධිසත්වයෝ ඒ කාලේ උපන්නේ අස්ස කුලේ. භෝජ කියන නමින් යුතු ආජානීය අශ්වයෙක්. සයින්ධව කුලයේ ඊටාම අලංකාර හැඩකාර ධවල හස්තියෙක්. ධවල අශ්වයෙක් මේ සුදු පාට අශ්වයෙක්. මේ ආජානීය අශ්වයෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ওই අශ්වයෝ අතර ඉන්නවා රජවරුන්ට යෝග්‍ය ආජානීය කියන කුලයේ අශ්වයෝ. තව ඉන්නවා ඉතින් සාමාන්‍යයෙන් වල් අශ්වයෝ. අද අපිට මේ අශ්වයන්ව වෙන් කරලා අඳුනගන්න එච්චර ලොකු හැකියාවක් නැහැ. සමහරවිට මේ කාලේ වෙනකොට ඒ ආජානීය කියන උසස් කුලයේ අශ්වයෝ නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ සිදුවීම වෙනකොට ඒ ආජානීය කුලයේ අශ්වයෝ ඒ කල ජීවත් වුණා. ඊළඟට මේ යුගයේ වෙනකොට සාමාන්‍යයෙන් අශ්වයන්ට මිනිස්සුත් එක්ක sannivedanaya කරන්න හැකියාවකුත් තිබිලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්යන්ට තේරෙන බසින් අශ්වයන්ට යමක් කියන්න පුළුවන්. අශ්වයාටත් මේ මිනිස්යාට යම් කාරණයක් කතා කරන්න පුළුවන්. දැන් අද සමහරවිට අපි සතුන්ට කතා කරනවා. නමුත් සතෙකුට අපිට තේරෙන විදිහට කාරණාවක් කියා ගන්න බෑනේ අද. එතකොට මේ සිදුවීම සිද්ධ වෙද්දී මේ ආජානීය අශ්වයාව බලාගත්තු බරණැස් මහා රජුරු මේ භෝජ කියන මංගල අශ්ව රාජයා වෙනුවෙන් කහවණු ලක්ෂයක් අගනා රන් බඳුනක අග්‍ර රසයෙන් යුක්තව නිරන්තරයෙන් ආහාර පාන ලබා දුන්නා. හොඳට සැලකුවා මංගල අශ්වයා නිසා. ඊළඟට මේ අශ්වයා වාසය කළේ විශේෂයෙන් සකස් කරපු සුවඳ වර්ග 4කින් සුවඳවත් කරපු මණ්ඩපයක. අශ්වයාට නිදා ගැනීම පිණිස මෘදු මොලෙක් ආකාරයෙන් පළස් අතුරලා ඒ නිදා ගන්න තැන සකස් කරලා තිබුණා. රන් තරුමල් වලින් සැරසූ උඩු වියනක් බැඳ තිබුණා. නිරන්තරයෙන් සුවඳ තෙල් පහන් එහි දැල්ුණා. මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් පීඩාවක් නොවීම පිණිස නිතර සුවඳ දුම් වලින් මේ මණ්ඩපය සම්පූර්ණයෙන්ම සුවඳවත් කර තිබුණා. ඉතින් ඔහොම මේ සමෘද්ධිමත් වූ බරණැස් රාජ්‍යයේ මේ භෝජ කියන මංගල අශ්වයා වාසය කරද්දී එකපාරම සතුරු ආක්‍රමණයක් පැමිණියා. සතුරු රජවරු 7 දෙනෙක් බරණැස වට කළා. වට කරලා යුද්ධය සම්බන්ධයෙන් පණිවිඩයක් එවනවා එක්කෝ රාජ්‍ය දෙනු නැත්නම් අපත් සමග යුද්ධ කරනවා කියලා. එතකොට බරණැස් රජුරු තමන්ගේ අමාත්‍ය මණ්ඩලය රැස් කරලා කතිකාවතකට එනවා යුද්ධ කිරීම පිණිස. මේ යුද්ධේ ජය ගන්න නම්
බොහෝජ නම් වූ මේ මංගල අශ්වරාජයාගේ ජවය ඕනමයි. එතකොට මේ බොහෝජය කියන අශ්වරාජයාව පෙරට අරගත්තා. ඒ අශ්වයාගේ හිටියා අශ්වයාට තාත්තා කෙනෙක් වගේ අසරුවෙක්. ඔහු මේ අශ්වයාව ලස්සනට සරසලා අශ්වයාගේ පිටේ නැගුණා. අශ්වයාට තට්ටුවක් දාලා කියනවා පුතේ දැන් ඔබ වෙනුවෙන් කරපු සියලු සත්කාරයන්ට ඔබේ මහරජුට කෙලෙහි ගුණ සලකන්ට වෙලාව ඇවිල්ලා. පුතේ යුද්ධය දිනවා දීපන්. ඒ වචනෙත් එක්ක මේ අශ්වයා ගන්නවා හිතට ජවය. ජවය අරගෙන සතුරු බලකොටු සිඳගෙන ගියා. අශ්වයා වේගවත් ජව සම්පන්නයි කිසි කෙනෙකුට මැඩලන්න බෑ. සතුරු රජවරු 6 දෙනෙක් ජීවග්‍රාහීන් ඇල්ලුවා. 7 වෙනි කඳවුරට ලං වෙන්න යනකොට මේ අශ්වයාට බලවත් වූ සැත් පහරක් වැදුනා. ඒ පහරෙන් තුවාල වුණා. අසරුවා ඉක්මනින් අරගෙන එනවා හරවාගෙන මේ බොහෝජ කියන ආජානීය අශ්වයාව ගොඩාක් තුවාල වෙලා. ශරීරයෙන් ලේ ගලනවා. ලේ ගලාගෙන යනවා පේනකොට මේ අශ්වයා බිම වැතිරිලා කල්පනා කළා කියනවා. මේ මගේ ශරීරයෙන් ගලාගෙන යන රොහිරු මේ රුධිරය මාගේ ස්වාමියා වන බරණැස් මහරජුරුවන් විසින් මාව පෝෂණය කිරීම නිසා හටගත්ත රුධිරය. මේ ලේ බිඳක් ගානේ තියෙන්නේ රජුරුව මට කන්න දීපුවා. මේ ලේ බිඳක් ගානේ තියෙන්නේ රජුරුවන්ගේ සත්කාර. රජුරුවන්ට අනතුරක් තියෙද්දී ලේ ගලගලා වුණත් මං කොහොමද වැතිරිලා ඉන්නේ? මේ බොහෝජ කියන ආජානීය අශ්වයා තමන්ගේ අසරුවාට කතා කරලා මෙහෙම කියනවා. වැතිරී සිටියත් බිම මා සතුරන්ගේ හුල් පහරින් සයින්ධව කුලයේ උත්තම අසුමය මා තවමත්. එනිසා අසරුව මාවම ඔය වැඩේට යොදව ගන්නට. අසරුවාට කියනවා වෙන අශ්වයක ගන්න එපා. මේ තුවාලයට වෙලුමක් දාලා මාවම ගන්න. අන්තිමේ බොහෝජ කියන අශ්වයා තමන්ගේ ශරීරයේ පසාරු කරගෙන යන තුවාලයක් තියෙද්දිත් ඒ තුවාලයට ඒ වෙලාවට ගැලපෙන ආකාරයේ සුළු බෙහෙතක් කරගෙන යුද්ධයේ දිනෙව්වා. ඒ යුද්ධයේ දිනවන්න ජවය ගත්තේ කොතනින්ද? කෙලෙහි ගුණේ. කෙලෙහි ගුණේ සිහි කිරීමෙන් තමන්ට කරපු උපකාරය සිහි කිරීමෙන් කෙනෙකුට තියෙනවා නම් උපකාර සිහි කිරීම කියන හැකියාව ඒ කෙනාගේ ජීවිතයට පුදුම ජවයක් තියෙනවා. ඒ නිසා අද මේ ධර්මයේ ශ්‍රවණය කරපු දරුවන්ට පුළුවන් නම් මේ ජවය හදාගන්න. අනාගතේ මේ ලෝකේ ලස්සන කරන දරුවෝ බවට පත් වෙයි. මේ බණපදයේ ඇසූ පින්වතුන්ලාට පුළුවන් නම් ජවයක් ඇති කරගන්න කෙලෙහි ගුණ සිහි කරලා තමන්ගේ ජීවිතේ ලස්සන ජීවිතයක් බවට පත් වෙයි. ඒ නිසා මේ ධර්ම දේශනාව ආරම්භයේදීම කියූ මේ මූලික ඉලක්කය හැම දිනාගේ හිතවල තදින් රඳීවා. සත්පුරුෂයෝ වෙනවා කියන අදහස හැම කල්හි හිතවල පිහිටාවා. පින්වතුන්ලා හැම දිනාට අප සෑම සියලු දිනාට ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නම් වූ මහා සත්පුරුෂ රත්නය, ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය, ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංගරුවන සහිත මේ සම්බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච ජීවිතේ සත්පුරුෂ ගුණ ධර්ම ඇති කරගෙන මේ සම්බුදු සසුනේ පිහිට පිළිසරණ රැකවරණය සලසා ගැනීමේ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපින් වැඩෙත්වා. දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ නිරන්තර ආශිර්වාද අප හැම දිනාට දෙවියෝ සලසා දෙත්වා. විශේෂයෙන් අද දවසේ උපන්දිනයේ සමරන පින්වත් කලාන් වීරබද්දන පුතාට සියලු දෙවියෝ රැකවරණ ආශිර්වාද සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන් වන දුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මහමෙවුනා වාසී රට ලෝක වාසී සිළු ගුණ පුරන පූජනීය මහා සංඝරුවනට
අනගාരികා මේනියන් වහන්සේලාට පැවිදි බව අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දෙනාට නිදුක් නිරෝග සුවයම ලැබේවා. ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ දාරතර පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ ධර්ම දානය සිදු කරන පින්වත් ධම්මික වීරබද්දන මහත්මයා බලාපොරොත්තු වෙන අයුරින්ම ජනවාරි මාසයේ 12 වන දින අද දවසේ උපන්දිනයේ සමරන පින්වත් කලාන් වීරබද්දන පුතාට මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් වඩුවම සැලසෙත්වා. බුද්ධ රත්නයේ ආශිර්වාදයෙන්, ධර්ම රත්නයේ ආශිර්වාදයෙන්, සංඝ රත්නයේ ආශිර්වාදයෙන්, පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්, රැකවරණයෙන්, රැස් වූ පිනේ ආශිර්වාදයෙන් මේ පුතාට නිදුක් නිරෝග සුව ශාන්තියම සැලසේවා. විශේෂයෙන් 2022 මැයි මාසයේ පෙනී සිටීමට බලාපොරොත්තු වෙන සාමාන්‍ය පෙළ විභාග කටයුතු කිසියම් කරදර බාධාවකින් තොරව සුවසේ සාර්ථකව සිදු කරගන්නත් ඒ විභාග වලින් සාර්ථක අයුරින් ජයත් කරගන්නත් ඒ පුතාට වාසනාව ලැබෙත්වා. කායික මානසික පීඩා සියල්ල දුරුව කායික මානසික සැප සැහැල්ලුවම සැලසේවා. ජීවිතයට යහපත කියා දෙන කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝම ඇසුරට ලැබේවා. අසත්පුරුෂයෝ දුරින්ම දුරු වේවා. ඒ පුතාට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් බවට පත්ව සම්බුදු සසුනේ පිළිසරණ ලබා ගන්නට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. අද දවසේම උපන්දින සමරන පින්වත් කරුණාදාස වීරබද්දන පියාණන්ට සහ ජයසුමන වෑත්තෑව පියාණන්ටත් මේ සියලුම පින් අනුමෝදන් වෙලා රත්නත්‍රයේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ ආශිර්වාදයෙන්, මේ රැස් වූ පිනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. විශේෂයෙන් අද ධර්ම දානයේ සිදු කරන ගල්කිස්සේ පදිංචි පින්වත් ධම්මික වීරබද්දන මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාගේ නමින් මේ යන්ට යෙදුනා වූ සියලුම ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වේ. ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන පැතුමින් පින් අනුමෝදනා සිදු කරන්න. වීරබද්දන පියාණන්ටත්, වෑත්තෑව පියාණන්ටත්, වීරබද්දන මෑණියන්ටත්, වෑත්තෑව මෑණියන්ටත්, සහෝදර සහෝදරියන් සියලු දෙනාටත්, පවුලේ දරුවන් සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය අනුහස් බෙලින් කායික මානසික නිදුක් නිරෝග සුවපත් භාවයෙන්ම සැලසේවා. ධම්මික වීරබද්දන මහත්මයාටත්, ජීවනී මහත්මියටත්, සොනාලී දුවටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් කායික මානසික නිදුක් නිරෝග සුවපත් භාවය සැලසේවා. සුමිත්ත දෙව්මන චූටි පුතාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. ධර්ම දානයේ සිදු කළා වූ ගල්කිස්සී පදිංචි පින්වත් ධම්මික වීරබද්දන මහත්මයා ප්‍රධාන ඒ පවුලේ සියලු දෙනාට තම තමන්ගේ ජීවිතවල සියලු කටයුතු රැකී ආරක්ෂා, දූ දරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු මේ ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නත්, දියුණු කරගන්නත් අවස්ථා සැලසේවා. ඒ වෙනුවෙන් යම් මේ කරදර බාධා වෙත්නම් පෙනෙන නොපෙනෙන සියලු කරදර බාධා වූ රත්නත්‍රයේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ ආශිර්වාදයෙන් දුරින්ම දුරු වෙත්වා. පින්වතුන්ලාට තවදුරටත් කලන මිසුරු ඇසුරේ බාධා කරදර වලින් තොරව සුවසේ පින් කර ගන්නට ලැබෙත්වා. සුවසේ ධම්මග දියුණු කර ගන්නට ලැබෙත්වා. ධර්ම දානයේ සිදු කරපු පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත්, ශ්‍රද්ධා රූප වාහිනී සහ ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලවල හැම දෙනාටත්, සුපින්නතුලා සියලු දෙනාට මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.